සුබ දවසක් ඔබ සියලු දෙනාට. අදත් මම ඔබ හමුවන්නේ අමරණා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ. ඔයගොල්ලෝ දන්නවා අමරණා මෙඩ්සර්ව් කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව වගේම විශේෂයෙන්ම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සහ පාරම්පරික දේශීය වෙදකම ගැනත් කතා කරන වෛද්‍ය විද්‍යා channel එකක්. ඉතින් අද මම කතා කරන්න හිතුවේ මේ තවත් එක්තරා ගැටලු සම්බන්ධව විශේෂයෙන්ම ඒ මොකද්ද මේ කැඩුම් බෙදුම් සම්බන්ධව. කැඩුම් බෙදුම් කියලා කිව්වහම මේ අස්ථි පද්ධතිය ඇතිවන ගැටලු සම්බන්ධව. අපි දන්නවා මේ අස්ථියක් බිඳීමකට ලක් වෙන්න පුළුවන්. කැඩෙන්න පුළුවන්. විවිධ හේතු නිසා. ඉතින් එදිනෙදා නිතරම අපි දකින අනුතුරු වල එක්තරා කොටසක් තමයි මේ කැඩුම් බිඳුම් එහෙම නැත්නම් fractures කියන එක. ඉතින් අද ගත්තාම අපේ විශේෂයෙන්ම අපේ සමාජයේ විශේෂයෙන්ම ලංකාව ගත්තාම මේ කැඩුම් බිඳුම් සම්බන්ධයෙන් සාමාන්‍ය ජන සමාජයේ තියෙන ආකල්ප ගොඩාක් වෙනස්. මොකද ගොඩක් අය මේ විද්‍යාත්මකව හිතන්නේ නැහැ. ගොඩාක් වෙලාවට මේක අවිද්‍යාත්මකව තමයි මේ වගේ දේවල් වලදී කටයුතු කරන්නේ. අන්න ඒක නිසා මම පොඩක් හිතුවා මේක ගැන යම් පැහැදිලි කිරීමක් කරන්න. එතකොට මේ අස්ථියක ගැටලුවක් අස්ථියක විශේෂයෙන්ම බිඳීමක් සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම කීපයකටම සමහර වෙලාවට මේ අපි ඒකට කියන භග්න කියලා. ඉතින් මේ අස්ථි වල ප්‍රශ්න සමහර වෙලාවට පේන්නේ නැහැ. සමහර වෙලාවට අස්ථියක ඉරක් වගේ යන්න පුළුවන්. සමහර වෙලාවට බරක් අනවශ්‍ය බරක් යෙදුනොත් අස්ථියට දරා ගන්න බැරි බරක් යෙදුනොත් අස්ථිය බිඳීමකට ලක් වෙන්න පුළුවන්. ඉතින් එතෙන්දී හැම වෙලාවෙදීම මේ අස්ථියේ භග්න පේන්නේ නැති වෙන්න පුළුවන්. සමහරට ඉරක් වගේ යන්න පුළුවන්. අපි කියන පිපිරීමක් වගේ තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර වෙලාවට අපිට පැහැදිලිව භග්නේ පේන්න පුළුවන්. නමුත් මෙතෙන්දී මතක තියාගන්න ඕනේ මේ අස්ථියක් ඒ ප්‍රශ්නයක් ඇති වෙනකොට අස්ථියක වැදගත් වෙන්නේ විශේෂයෙන්ම අස්ථියේ ඒ අදාළ කැඩුණු කොටස් දෙක එක ළඟ තියෙනවද නැත්නම් ඈත් වෙලා තියෙනවද එහෙම නැත්නම් එතන ඇන්ගල් එකක් තියෙනවද එතන යම්කිසි නැමීමක් තියෙනවද කියන එක. අන්නේ කරුණු කරන ඉතා වැදගත්. ඒ වගේම වැදගත් වෙනවා අස්ථි බිඳීමක් සිද්ධ වුණොත් අස්ථියක් කැඩුනොත් සමහර අවස්ථා තියෙනවා අස්ථිය කැඩිලා අස්ථි කොටස් මේ සමෙන් එළියට එනවා. අන්න ඒක ඉතාම වැදගත් අවස්ථාවක්. මොකද අපි බටහිර වෛද්‍ය විද්‍යාත්මකව කතා කරනකොට අපි ඒක බෙදනවා මේ ඕපන් ෆ්‍රැක්චර් එකක්. ඒ කියන්නේ අස්ථි කැඩිලා එළියට ඇවිල්ලා. ඒක සංකීර්ණයි. එතකොට සමහර වෙලාවට තියෙනවා අස්ථි කැඩිලා නමුත් සමෙන් වැහිලා තුවාලයක් නේ. අපි කියන එකට ක්ලෝස් ෆ්‍රැක්චර් එකක්. වැහිච්ච ෆ්‍රැක්චර් එකක්. ඔන්න ඔය අවස්ථා දෙක ඉතාම වැදගත් වෙනවා. මම කියන්නම් කොහොමද ඒක වැදගත් වෙන්නේ කියලා. තවත් අවස්ථා තියෙනවා මේ අස්ථි කැඩිලා කුඩු වෙලා තියෙන්න පුළුවන්. සමහරට එතෙන්දිත් අර සමෙන් වැහිලා තියෙන්න පුළුවන් අස්ථි කොටස් කීපයක්ම කැඩිලා කුඩු වෙලා තියෙන්න පුළුවන්. සමහර වෙලාවට අස්ථි කොටස් කැඩිලා කුඩු වෙලා සමහරට එළියට තුවාලයක් එක්ක ඇවිල්ලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒ හැම අවස්ථාවම එකට එකක් වෙනස් සුවිශේෂී අවස්ථා. අස්ථි බිඳීමකට ලක් වුණාම මේ අස්ථියක් ඇයි මේ ඒ අස්ථිය කැඩිච්ච තැන දෙපැත්තකට යන්නේ. ඒ තැන් දෙක වෙනස් වෙන්නේ ඇයි? මොකද අස්ථියට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ මාංශ පේශි. මේ අස්ථි වැඩ කරන්නේ මාංශ පේශියින්ද. මාංශ පේශියක් අස්ථි වල කොන් වලට විශේෂයෙන්ම සම්බන්ධ වෙලා තියෙනවා ගිහිලා ටෙන්ඩන්ස් කියන අර මාංශ පේශියක් අවසානයේ හීනියට ගිහිල්ලා බෑන්ඩ් එකක් වගේ හැදිලා එතන ඒ බෑන්ඩ් එක වගේ එක තමයි ගිහලා අස්ථියට සම්බන්ධ වෙලා මාංශ පේශිය සංකෝචනය වෙනකොට අස්ථිය වැඩ කරන්නේ. එතකොට මේ මාංශ පේශි සම්බන්ධ වෙලා තියෙන නිසා මේ බිඳුමක් සිද්ධ වුණොත් මොකද්ද වෙන්නේ? මේ අස්ථි කොටස් එක දෙපැත්තකට යනවා බොහෝ තැන්වල. සමහර තැන් තියෙනවා බිඳුමක් සිද්ධ වුණත් අපි කියනවා වෙනස් වෙන්නේ නැහැ. එක තැනම තියෙනවා. එතකොට ඒකත් අපි බෙදනවා displaced fracture එකක්. එහෙම නැත්නම් එතන මොකවත් ඩිස්ප්ලේස් වෙච්ච නැති ෆ්‍රැක්චර් එකක්. අන්න ඒ විදිහටත් කොටස් වලට බෙදෙනවා. ඉතින් ගොඩක් වෙලාවට මේ ඩිස්ප්ලේස් වෙලා නැත්තම් ඒ කියන්නේ අස්ථි කොටස් දෙක
විස්ථාපනය වෙලා නැත්තම් පැති දෙකකට හුඟක් වෙලාවට අසි දෙක එක ළඟම තියෙනවා නම් බිඳුම සිද්ධ වුණත් එතකොට ඒක නොසෙල් වෙන පරිදි පවත්ත ගන්න එක තමයි කරන්න තියෙන්නේ. හැබැයි සමහර ස්ථාන තියෙනවා අස්ථි කොටස් දෙක දෙපැත්තට ගිහිල්ලා නම් මේක තුවාලයක් විදිහට සමෙන් එළියට ඇවිල්ලත් නැත්තම් අස්ථි කොටස් දෙක එක ළඟ තියලා ඒ නොසෙල් වෙන පරිදි ක්‍රමයක් යොදන්න ඕනේ. ඉතින් මේකට බටහිර වෛද්‍ය විද්‍යාවේ තියෙන ක්‍රමය තමයි අර ප්ලාස්ටර් ඔෆ් පැරිස් කියන එක දාන එක. හරි ක්‍රමයට ප්ලාස්ටර් එකක් දාන එක. ඉතින් මෙතෙන්දී සමහර අවස්ථා තියෙනවා මේ ප්ලාස්ටර් එකක් දාන්න නම් මේ අස්ථි කොටස් එක දෙපොළකට ගිහිල්ලා නම් මේක එක ළඟට ගන්න එක නිකන් සිද්ධ කරන්න බෑ. ඒ කියන්නේ මේක අමුවට කරන්න බෑ. ඒක තියටර් එකකට රෝගියාව අරගෙන රෝගියාව නිර්වින්දනය කරලා නිර්වින්දනය කරාම යම් ඖෂධ තියෙන රෝගියාගේ මාංශපේශී පැරලයිස් කරන්න, මාංශපේශී පණ නැති කරන්න. අන්න එතෙන්දී වෛද්‍යවරුන්ට පුළුවන් අර වෙනස් වෙච්ච දෙපොළකට ගිය අස්ථි කොටස් දෙක එක ළඟ තියලා අන්න ඊට පස්සේ මේ අවශ්‍ය ප්‍රතිකාරය ලබා දෙන්න. ඉතින් මේ ප්ලාස්ටර් එකක් දාන එකේ විශේෂයෙන්ම නොසෙල්ලෙන පරිදි තියාගන්න එකේ වැදගත්කම තමයි එක ළඟට කරලා මේ කැඩෙච්ච තැන් දෙක තිබ්බහම මේ දෙකක් හා වෙන්නේ ඇඟේ ශක්තියෙන්මයි. ඒක මතක තියාගන්න ඕනේ. අපේ ඇඟේ ශක්තියක් තියෙනවා අස්ථි නැවත හා වෙන. එතකොට මේ අස්ථි හා වෙන ශක්තියට උදව් කරන්න පුළුවන් යම් විටමින් වර්ග වලින් ඒ වගේ දේවල් වලින් අපිට උදව් කරන්න පුළුවන්. එතකොට මේ අස්ථියක් හා වෙන්න සාමාන්‍යයෙන් යනවා සති 8ක විතර ප්‍රමාණයක්. ඒකයි හැම වෙලාවෙම සාමාන්‍ය ලොකු ෆ්‍රැක්චර් එකක් තිබ්බොත් අනිවාර්යයෙන්ම සති 8ක් විතර තියන්න ඕනේ. සමහර අවස්ථා තියෙනවා ඊට වැඩි අවස්ථාවක් තියන්න වෙනවා. මොකද ඒ සති 8ක් ගියාම X-ray එකක් අරන් බලනවා මේක සතුටුදායක මට්ටමක තියෙනවද කියලා. සතුටුදායක මට්ටමක නැත්නම් ඊට වැඩි කාලයක් වුණත් අර ප්ලාස්ටර් එක තියන්න සිද්ධ වෙනවා. ඉතින් තවත් සමහර අවස්ථා තියෙනවා මේ යම් කිසි කාලයක් ගත වෙලත් මේක මූට්ටු වෙලා නැත්නම් ඊට පස්සේ මොකද කරන්නේ? ශල්‍ය කර්මයන් මගින් මූට්ටු කරන්න පුළුවන්, සම්බන්ධ කරන්න පුළුවන්. ඒ වගේ දේවලුත් තියෙනවා. හැබැයි වැදගත්ම කාරණේ මේ අස්ථි බිඳුමකදී අස්ථි කොටස් එළියට ඇවිල්ලා තිබුණොත්, හැම තුවාලලා හැමෙන් එළියට ඇවිල්ලා තිබුණොත් අන්න ඒක ගොඩාක්ම ගැටලුකාරී තත්වයක් වෙනවා. මොකද අස්ථියක් කැඩිලා එළියට නිරාවරණය වුණොත් අනිවාර්යයෙන්ම අස්ථියට විස බීජ යනවා. ඊට පස්සේ තත්වයක් තියෙනවා ඒකට අපි කියනවා මේ ඔස්ටියෝමයලයිටිස් කියලා. ඒ කියන්නේ අස්ථි වලට විස බීජ යාම. මේ ඔස්ටියෝමයලයිටිස් කියන තත්වය ඊටම දරුණු විදිහට එන්න පුළුවන්. සමහර වෙලාවට ඊටම ෂණිකව ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි කියන එකට ඇකියුට් ඔස්ටියෝමයලයිටිස් කියලා. මේක ෂණිකව ඇති වුණොත් ඒකට ඖෂධ දීලා විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ දීලා ඒක පාලනය කරන්න ඕනේ. එහෙම නැත්නම් සමහර වෙලාවල් වලදී ඒ විස බීජ ගියාම අවුරුදු ගණන් තියෙනවා ඒ තුවාලේ හොඳ වෙන්නේ නැහැ, අස්ථි කොටස් සම්බන්ධ වෙන්නේ නැහැ. අපි ඒකට කියනවා මේ ක්‍රොනික් ඔස්ටියෝමයලයිටිස් කියලා. ඒ කියන්නේ නිදාගතව අර අස්ථි තුල විස බීජ රැඳිලා තිබීම. ඉතින් මතක තියාගන්න ඕනේ මේ විකල්ප ප්‍රතිකාර ක්‍රම හරියන්නේ නැහැ. මෙම අවස්ථාවේදී අස්ථියකට විස බීජ ගියොත් අනිවාර්යයෙන්ම ඉන්ජෙක්ෂන්ස් ලබා දෙන්න වෙනවා. එහෙම නැත්නම් ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ කටින් ලබා දෙන්න වෙනවා. සමහරවිට මාස ගණන් ලබා දෙන්න වෙනවා. එහෙම නොකළොත් ඒ අස්ථිය සුව වෙන්නෙත් නැහැ, කටහා වෙන්නෙත් නැහැ. ඉතින් මේ අස්ථි සම්බන්ධව ප්‍රතිකාර ගැන කතා කරනකොට විශේෂයෙන්ම මේ කොන්දේ අස්ථියක් කැඩුනොත්, විශේෂයෙන්ම ගහකින් වැටීම වගේ උසකින් වැටීම වගේ දෙයක් නිසා කොන්දේ අස්ථියක් බිඳුනොත්, එහෙම බිඳිලා සුෂුම්නාවට හානි වුණොත්, ස්නායු පද්ධති ස්නායු කැඩිලා ගියොත් නැවත යථා තත්ත්වයට ගන්න බෑ. එවැනි රෝගියෙක් සදාකාලිකවම ඇඳට වෙලා තමයි ඉන්න වෙන්නේ. ඒ කියන්නේ ලංකාවේ විශේෂයෙන්ම මේ කොඳු ඇට පේලියේ තදබල ප්‍රශ්න වලට සාර්ථක ප්‍රතිකාරකම නැහැ ගොඩක් වෙලාවට. ඉතින් මේ කොඳු ඇට පේලියේ මේ ස්පයිනල් කෝඩ් ඉන්ජරි කියන ඒවට දියුණු රටවල් වල ඉතාම සාර්ථක ප්‍රතිකාර තියෙනවා. ඒ දෙයක් වෙච්ච ගමන්ම ඒගොල්ලෝන්ට පුළුවන් සමහර වෙලට මේ කොඳු ඇටයක් පවා නැවත කෘත්‍රිම කොඳු ඇටයක් පවා දාන්න. ඉතාම දියුණු මට්ටමක විශේෂයෙන්ම බටහිර රටවල්, විශේෂයෙන්ම යුරෝපියන් රටවල් මේ අස්ථි සම්බන්ධව කරන ප්‍රතිකාර වලදී ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා ලෝකෙ. ඒගොල්ලන්ගේ ඉතාම සාර්ථක ප්‍රතිකාර තියෙනවා. අපේ වගේ පොඩි රටවල් වලට ඒවට වේදම් කරන්න අමාරුයි රෝගීන්ට. ඉතින් එවැනි රටවල් වලදී අපි දකිනවා සමහර වෙලාවට මේ ක්‍රීඩකයෝ ලොකු අනතුරු වලට ලක් වෙලා සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙච්ච අය නැවතත් අවුරුද්දක් දෙකක් යනකොට නැවතත් අර ක්‍රීඩා වලට අවතීර්ණ වෙනවා.
සුව කරගෙන. ඉතින් ලංකාවට නම් එවැනි විසියුම් ශල්‍ය කර්ම කරන්න තියෙන තාක්ෂණයක් නැහැ. වෛද්‍යවරු ඉන්නවා. නමුත් ඒ වෛද්‍යවරුන්ට ඒවා කරන්න ස්ථාන තියටර්ස් වගේ දේවල් අඩුයි. හැබැයි ඉතින් අපි කියන්න ඕනේ මේ ලංකාවේ මේ හදිසි අනතුරක් නිසා අස්ථි බිඳීමකට ලක් වෙලා තියෙනවා නම් විශේෂයෙන්ම යන්න ඕන මතක තියාගන්න ඉස්සෙල්ලාම යන්න ඕනේ රෝහලට. ඉතින් ගොඩක් අයට පුළුවන්කමක් තියෙනවා විශේෂයෙන්ම ජාතික රෝහලේ හදිසි අනතුරු අංශය පැය 24ම ඉතාම කාර්යක්ෂම සේවයක් සැලසනවා මේ අස්ථි සම්බන්ධ ප්‍රශ්න විශේෂයෙන්ම හදිසි අනතුරු වලදී. ඉතින් ඒ වගේම තමයි දිවයිනේ තියෙන ප්‍රධාන රෝහල් වලත් දැන් විශේෂයෙන්ම අස්ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුත් ඉන්නවා. ඉතින් එතකොට ප්‍රධාන රෝහලකට ගියත් දිවයිනේ ඒ අදාළ සේවය ලබා ගන්න පුළුවන්. මතක තියාගන්න ඕනේ හදිසි අනතුරක් සිද්ධ වුණාට පස්සේ මේ අස්ථි බිඳීමක් වෙලා තියෙනවනම් මෙතෙන්දී විශේෂයෙන්ම සුසුකම් තියෙන වෛද්‍යවරයෙක් බලන්න ඕනේ. සමහර අය විකල්ප ප්‍රතිකාර ක්‍රමවලට යොමු වෙනවා. මේකේ බරපතල ක්‍රම නොදැන. ඒකට හේතුව තමයි අස්ථියක් බිඳුනහම මතක තියාගන්න ඕනේ මේ අස්ථිය බිඳුනට පස්සේ මේ සමහර වෙලාවට සිරුර තුල විශේෂයෙන්ම සිරුර තුල තියෙන මේ රුධිර නාලවලට හානියක් සිද්ධ වෙන්න පුළුවන්. කකුලේ තියෙන ප්‍රධාන අස්ථිය අපි කියන ෆීම එක කියලා විශේෂයෙන්ම ඒ ප්‍රධාන අස්ථියක් කැඩුණොත් සමහර වෙලාවට ප්‍රධාන ධමනියකට හානි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේ වෙලාවක එළියට රුධිර වාහනයක් පේන්නේ නැහැ. සමහර වෙලාවට රුධිර වාහනේ කකුල ඇතුළට සිද්ධ වෙන්න පුළුවන්. එතකොට සමහර වෙලාවට එළියට රුධිර වාහනයක් පේන්නේ නැහැ. නමුත් රෝගියාගේ හෘදේවස්සෝ නවතින්න පුළුවන් අර රුධිරය ඔක්කොම කකුලට බැහැලා. ඉතින් ඒ වගේ දෙයක් අඳුර ගන්න නම් හොඳ පුහුණුවක් තියෙන වෛද්‍යවරයෙක්ම තමයි බලන්න ඕනේ. අද මේ ගොඩාක් අයගේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ අස්ථි බිඳීමක් සිද්ධ වුණාම අර ප්ලාස්ටර් ඔෆ් පැරිස්ේ ප්ලාස්ටර් එක දාලා තියාගෙන ඉන්න කැමති නෑ. එහෙම දෙයක් තියෙනවා මේ අපේ රටේ. ඒගොල්ලෝ හිතන්නේ මේක හරි කරදරයක්, මේක අනවශ්‍ය දෙයක් කියලා එහෙම හිතනවා. හිතලා ගොඩක් අය හිතන්නේ මේ අපේ ලංකාවේ විකල්ප ප්‍රතිකාර ක්‍රමයකට යනවා නම් හොඳයි කියන අදහස තියෙනවා. නමුත් මතක තියාගන්න ඕනේ මේ අස්ථි බිඳුමකදී හැමතිස්සෙම විද්‍යාත්මකව අපි කටයුතු කරන්න ඕනේ. අස්ථි සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ උපදෙස් පතන්න ඕනේ. මොකද දැන් හුඟක් අය හිතනවා මේ මොනවා හරි තෙල් ටිකක් ගාලා පත්තුවක් බැඳලා මේක කළොත් හරියයි කියලා. නමුත් මතක තියාගන්න ඕනේ ඕපන් ෆ්‍රැක්චර් එකක් එළියට අස්ථි කැඩිලා නිරාවරණ වුණොත් අනිවාර්යයෙන්ම අස්ථි වලට විස බීජන ඒකට ඖෂධ දෙන්න ඕනේ. ඉතින් එහෙම දෙයක් ඔය කියන විකල්ප ප්‍රතිකාර වලින් හොඳ කරන්න බෑ 100%ම බෑ. ඒක නිසා මේ එළියට ඕපන් වෙච්ච නැති ෆ්‍රැක්චර් එකක් ක්ලෝස් ෆ්‍රැක්චර් එකක් තමයි ගොඩක් අය හොඳ කරනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේ වෙලාවට ඒගොල්ලෝ කරන්නේ මේ අස්ථි කැඩිච්ච දෙක එක ළඟ තියලා යම් නොසලෙන විදිහට යම් දේවල් කටයුතු කරන එක. ඒක හොඳයි නරකක් නැහැ අත වශයෙන්ම. එතකොට කොහොමත් අස්ථි හීල් වෙනවා. නමුත් අර ප්‍රශ්නකාරී තත්ත්ව ඇති වෙන එක වළක්ව ගන්න නම් යන අවබෝධයක් තියෙන අය මගින් කටයුතු කෙරෙන්න ඕනේ. ඊළඟ භයානක තත්ත්වය තමයි මේ ඔළුවට සිදුවන අනතුරු. මේ ඔළු කට්ට සමහර වෙලාවට ඇක්සිඩන්ට්ස් වලදී කැඩෙන්න පුළුවන්, කැඩිලා ඇතුළට යන්න පුළුවන්. අන්න ඒ වගේ වෙලාවක විකල්ප ප්‍රතිකාර ක්‍රමයක් ඇත්තෙම නැහැ. විශේෂයෙන්ම ස්නායු ශල්‍ය වෛද්‍යවරු තමයි ඒ වෙලාවේ කටයුතු කරන්නේ. ඒගොල්ලෝ අර ඇතුළට ගිය කොටස රෝගියා නිර්වින්දනය කරලා සමහර විට එළියට ගන්නවා. එතකොට මොලේ ඇතුළට ඩැමේජ් එකක් වෙලා තිබුණොත් ඒක රෝගියාට ඉතින් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් මෙතෙන්දී මම සඳහන් කරන්න ඕනේ ඇත්ත වශයෙන්ම මේ ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමය සහ පාරම්පරික දේශීය වෛද්‍ය ක්‍රමය තුල අස්ථි සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රතිකාර තියෙනවා නැත්තේ නෑ. ඒ සම්බන්ධයෙන් ප්‍රතිකාර කරන પરම්පරාවල් ඉන්නවා. හැබැයි මේ ප්‍රතිකාර ක්‍රම හරියන්නේ අර තුවාලයක් වෙලා එළියට ආපු නැති ෆ්‍රැක්චර්ස් වලට තමයි. ඉතින් එතෙන්දී ඒ කරන ප්‍රතිකාර ක්‍රම වලින් සමහර වෙලාවට අස්ථි සුවවීම වේගවත් කරන්න පුළුවන්. ඒක දැකලා තියෙන දෙයක්. මේ කවුරුත් අත්දැකලා තියෙන දෙයක්. ඒක අපි කවුරුත් එතෙන්දී ඒ ප්‍රතිකම හැල්ලුවට ලක් කරන්න අවශ්‍ය නැහැ. නමුත් අපි විද්‍යාත්මක වෙන්න ඕනේ. අර විස බීජයක් නොවන තැනට කටයුතු කරන්න ඕනේ. ඉතින් සාමාන්‍ය ජන සමාජයේ මතය තමයි මේ හුඟක් අස්ථි වල ප්‍රශ්න ආවොත් බටහිර වෛද්‍ය ක්‍රමයට යන්න අවශ්‍ය නැහැ. මේ එහෙම ඒවයි ප්‍රතිකාර ක්‍රම අඩුයි තියෙන්නේ දේශීය වෛද්‍ය ක්‍රමය තුල කියලා හිතන එක. නමුත් ඒක වැරදි. ඒකට හොඳ උදාහරණයක් මම කියන්නම්. ලෝකේ ගත්තාම මේ අපි කරන දේශීය වෛද්‍ය ක්‍රමය හෝ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ගොඩක් වෙලාවට ඉන්දියාව සහ ලංකාව වගේ
රටවලට සීමා වෙලා තියෙන්නේ. එතකොට මිතාම දියුණු රටවල් වල දැන් අපි දන්නවා ඒගොල්ලන්ටත් හදිසි අනුතුරු වෙනවා. ඒගොල්ලෝ අපිට වැඩි හදිසි අනුතුරු වෙන අවස්ථා තියෙනවා. මොකද ගොඩක් තාක්ෂණය පාවිච්චි කරන නිසා. ඉතින් ඒගොල්ලෝ එහෙනම් අපිට වැඩි අබ්බගාත ඒ රටවල් වල දකින්න ඕනේ. ඒ ප්‍රශ්නවලදී. නමුත් එහෙම නැහැ. ඒගොල්ලෝ අපිට වැඩි හොඳට ඒගොල්ලන්ගේ තියෙන ප්‍රතිකාර ක්‍රම වලින් සුවයක් ලබා ගන්නවා. මොකද එතෙන්දී ඒ විද්‍යාත්මක ලෙස කටයුතු කිරීම නිසා. සමහර රෝගී තත්ත්වයක් තියෙනවා මේ අස්ථි දුර්වල වෙන. එතකොට ලොකු ප්‍රශ්නයක් නැතුවත් සමහර විට ඉබේම වගේ ඊටාම සුළු ටෙන්ෂන් එකකින් ඊටාම සුළු ආතතියකදී සමහර විට අස්ථි බිඳීමකට ලක් වෙන්න පුළුවන්. එහෙම අස්ථි දුර්වල වෙන රෝගයක් තියෙනවා. ඒකෙන් එකක් තමයි මේ ඔස්ටියෝපොරෝසිස් කියන තත්ත්වය. එම තත්ත්වයේදී අස්ථි වල ශක්තිමත්භාවය අඩු වෙනවා. ඒ වගේම යම් පෝෂණ ඌනතා නිසාත් අස්ථිවල ශක්තිමත්භාවය අඩු වෙන්න පුළුවන්. ඉතින් කවුරු දන්න මේ ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය වයසට යනකොට එනවා ගොඩක් අයට. ඒක රෝගී තත්ත්වයක් කියන සමහර අයට පමණයි. නමුත් වයස නිසා ඔස්ටියෝපොරෝසිස් තත්ත්වය නැති වුණත් සමහර වෙලාවට සුළු වැටීමකදී බව ෆ්‍රැක්චර්ස් වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මැණික් කටුව එහෙම නැත්නම් මේ උකුල් ඇටේ ෆ්‍රැක්චර්ස් වෙන්න පුළුවන් වයසට යනකොට. ඉතින් ඒ තැන් දෙක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. විශේෂයෙන්ම වයසක උදවිය වැසිකිළියකට යනකොට තෙත ටයිල් එකක් වගේ උඩින් යනකොට ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියෙනවනේ ස්නායු ගැටලු තියෙනවනේ ඒගොල්ලන්ට වාරු නැත්තම් අනිවාර්යයෙන්ම සහායක් ලබාගෙන තමයි එම කටයුතු සිද්ධ කරන්න ඕනේ. මොකද ෆ්‍රැක්චර් එකක් වෙලා ඇඳට වැටුනොත් අන්න එතෙන්දී ගැටලු ඇති වෙනවා. අන්තිමට ඒ සංකූලතා නිසා මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයාලට පැහැදිලි මේ අස්තිවල ගැටලු විශේෂයෙන්ම භග්නයක් අපි කියන ෆ්‍රැක්චර් එකක් සිද්ධ වුණාම ඔන්නේ කරුණු කාරණා ගැන හිතන්න ඕනේ. හිතලා ඒ විදිහට කටයුතු කරන්න ඕනේ. ඉතින් සමහර අයට පුළුවන් මේ විශේෂයෙන්ම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම වලට කැමති අයට ඉස්සෙල්ලාම බටහිර වෛද්‍ය විද්‍යාව පැත්තෙන් ගිහිල්ලා එතෙන්දී ඒ කටයුතු ඉවර වුණාට පස්සේ ඊතුරු ප්‍රතිකාර වලට අර විකල්ප ප්‍රතිකාර ක්‍රම යොදා ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඔයගලන්ට පැහැදිලි මම කියපු කරුණු කාරණා ගැටලු තියෙනවා නම් අපිට මේ කමෙන්ට්ස් හරහා ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපි අවශ්‍ය තැන්වලදී අදාළ උත්තර ලබා දෙන්න. ඉතින් අදත් මම සමුගන්න අමරා මෙඩ්සර්ව් සුවිශේෂී වෛද්‍ය විද්‍යා channel එකේ නැවතත් අපි මුණ ගැසෙමු අලුත් දෙයක් සමග. සුබ දවසක් ඔබ සියලු දෙනාට.